අපි අද පන්තිය පටන් ගන්නවා 7 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය. දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි කතා කර හිටියේ ස්ථಿತಿ විද්‍යුතය කියන පාඩම කතා කර හිටියේ. අපි මේ ස්ථಿತಿ විද්‍යුතය ගැන අපි පොඩ්ඩක් මතක් කරොත් එහෙම ස්ථಿತಿ විද්‍යුතය කියන්නේ ඊටාම වැදගත් පාඩමක් ඇත්තටම. දූල පුතාලා මේ විද්‍යාව කියන පාඩම පොතේ අපි මුලින් ගොඩක් වෙලාවට විස්තර කරේ නැහැ. විද්‍යාව කියන එක ගොඩක් වෙලා විද්‍යාව කියන එක කොටස් තුනකට වෙන් වෙනවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියන මේ කොටස් තුනෙන් ජීව විද්‍යාව කියන එක අපි දොස්තරලා එහෙම වෙනවනම් ඒ ජීව විද්‍යාව කියන එක වැදගත් වෙනවා. භෞතික විද්‍යාව කියන එක ඉංජිනේරුවෙක් වෙනවනම් භෞතික විද්‍යාව තමයි ප්‍රධාන විෂයක් විදිහට කරන්නේ. ඉංජිනේරුවෝ වෙනවනම් භෞතික විද්‍යාව අපි ප්‍රධාන විෂයට කරන්නේ. දොස්තර කෙනෙක් වෙනවනම් ජීව විද්‍යාව ප්‍රධාන විෂය විදිහට කරන්නේ. ඒ වගේම රසායන විද්‍යාව කියන එකත් සමහර ඉංජිනේර්ස්ලා රසායන විද්‍යාව ප්‍රධාන විෂය විදිහට කරන කොටසක් ඉන්නවා. මේකෙන් එතකොට දූල පුතාලා ගොඩක් වෙලාවට ඉස්සරහා අනාගතයේදී දූල පුතාලා ඒක මතක ඒක දැනගෙන තියෙන එක වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට විද්‍යාව පුළුවන් නම් ඒකේ දූල පුතාලා බයොලොජි කරනවා කියලා ගොඩක් වෙලාවට විද්‍යාව පුළුවන් නම් බයෝ කරනවා කියලා, මැත්ස් පුළුවන් නම් මේ උසස් පෙළ ගණිතය කියවට එක භෞතික විද්‍යාව කියන භෞතික විද්‍යාංශය කියලා හරිනම් කියන්නේ උසස් පෙළ භෞතික විද්‍යාංශයට යනවා කියලා ගොඩක් වෙලාවට අපි කතා කියනවා ඇත්තටම. නමුත් මැත්ස් පුළුවන් නම් උසස් පෙළ භෞතික ඒ කියන්නේ ගණිතාංශය කියන එකට ගියයි කියලා ගොඩක් වෙලාවට ඒක අමාරු වෙනවා. මොකද මේ අපි මේ කතා කරන විද්‍යාවේ මේ භෞතික විද්‍යාව කියන එක තමයි ඉංජිනේරුවෙක් ප්‍රධාන විෂයෙන් කරන්නේ. ඇත්තටම ගණිතය කියන එක ඒ සුළු කිරීම වලට භාවිතා කරන එක විතරයි. ඒක නිසා මේ අවස්ථාවේදී මේ අපි කතා කරන මේ ගොඩක් වෙලාවට අපි මේකදී මුලින් කතා කරන්නේ සේරම භෞතික විද්‍යාව විෂයන් ටිකක් මුලින්ම කතා කරන්නේ මේ 7 ශ්‍රේණියේ තියෙන. ඒව ටික හොඳින් දැනගෙන තියෙන එක දූල පුතාලාට අනාගතයේදී උසස් පෙළට ගියත් ඊටාම වැදගත් වෙන කොටසක්. ඇත්තට මේක ජීව විද්‍යාව කරන දූල පුතාලා වුණත් ඒ භෞතික විද්‍යාංශය ඉගෙන ගන්න දූල පුතාලා වුණත් උසස් පෙළදී ඒ කියන්නේ කෙලින් කිව්වොත් එහෙම විද්‍යාව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන දූල පුතාලාට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙන විෂයක් මේක. ඒක නිසා මේ කොටස හොඳින් අවබෝධ කරගන්න එක දූල පුතාලාට අනාගතයේදී ඊටාම වැදගත් වෙනවා. ඒක නිසා මේ ස්ථಿತಿ විද්‍යුතය කියන එක ඒකත් උසස් පෙළ ප්‍රධාන පාඩමක්. ඒක නිසා මේ කොටස හොඳින් අවබෝධ කරගන්න එක ඊටාම වැදගත්. අපි ස්ථಿತಿ විද්‍යුතය ගැන කතා කරනකොට අපි කතා කරා ස්ථಿತಿ විද්‍යුතයේදී අපි ස්ථಿತಿ විද්‍යුතයයි ධාරා විද්‍යුතය දූල පුතාලා ගොඩක් වෙලාවට ඒක පටල ගන්න. මොකද්ද මේ දෙකේ වෙනස කියන එක? ඇයි ස්ථಿತಿ විද්‍යුතයක් ගැන කතා කරන්නේ? ඇයි ධාරා විද්‍යුතයක් ගැන කතා කරන්නේ කියන එක ගොඩක් වෙලාවට අපිට අවබෝධ කරගන්න අපහසු අවස්ථා තියෙනවා. එතකොට මම මෙතෙක් කල් පාඩම කතා කරනකොට කියලා තියෙනවා අපි ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ අවශ්‍යතාවයක් වුණාම භාවිතා කරන්න ඒ ආරෝපණ ගබඩා කරලා තියෙන අවස්ථාව ගැන අපි කතා කරන්නේ. අපි කිව්වා වැවක වතුර තැම්පත් කරලා තියෙන අවස්ථාවක්, පොකුණක වතුර තැම්පත් කරලා තියෙන අවස්ථාවක් වගේ කියලා. අපි ධාරා විද්‍යුතය කියලා අපි ඊළඟ පාඩමේ ලබන සතියේ ඉඳන් අපිට කතා කරන්න පුළුවන් වෙයි. ඒකෙදි කතා කරන්නේ මොකද්ද? ගඟක ගලාගෙන යන ඒ ජලය වගේ. කියන්නේ ඒක ගඟේ වතුර ගලාගෙන යන වගේ. එතකොට එක දිගට ඒ ලැබෙන දෙයක් එතකොට ඒ ධාරා විද්‍යුතය කියලා කියන්නේ. ඒ ආරෝපණ එක දිගට ගලාගෙන එනවා. නමුත් ඒක ඒ පරිසරය ඒ කියන්නේ ඒ අවස්ථාව අනුව අඩු වැඩි වීම වෙන්න පුළුවන්. එතකොට දූල පුතාලා කරන්ට් එක අඩු වෙන වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි භාවිතා කරන්නේ මොකද්ද? ඒ සමහර උපකරණ තියෙනවා. ඒ සමහර විද්‍යුත් උපකරණ තියෙනවා. ඒ වයිදී ඒ විද්‍යුතය අඩු වැඩි වීම වුණාම මොකද වෙන්නේ? ඒ උපකරණයට විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න අපි භාවිතා කරනවා මේ ස්ථಿತಿ විද්‍යුතය කියන කොටස. එතකොට ඒක නිසා තමයි අපි මේක ඉගෙන ගන්නේ. මේක
අවශ්‍ය වෙනවා අපි දූල පුතාලගේ ඒ ෆෝන් එකක් වෙන්න පුළුවන් දැන් පන්තියට සහභාගී වෙලා තියෙන ඒ ෆෝන් එක වෙන්න පුළුවන් විවිධ උපකරණ තියෙනවා හැම උපකරණ ගොඩක් උපකරණවල මේ අපි ඉස්සරහට කතා කරන මේ ධාරිත්‍රක කියන කොටස කතා කරනවා මේකේ මේ ස්ථಿತಿ විද්‍යුතේ ඒ භාවිතා කරන උපකරණ අපි කතා කරනවා පොඩ්ඩක් ඒව භාවිතා වෙනවා ඒක නිසා මේ ස්ථಿತಿ විද්‍යුතේ කියන එක අපිට අපි නොදැනුවත්ව අපි ටීවී එකක් වෙන්න පුළුවන් ටීවී එකක දූල පුතාලා ටීවී එකක් බලන්න යන්න බෑ දැන් ඇත්තටම අද කාලේ ඒ තියෙන ටීවී වල එහෙම සර්කිට් එක ඊටාම ඒ කියන්නේ පේන්නේ නැහැ ඒක නමුත් ඒ ඉස්සර කාලවල ටීවී වල එහෙම පේනවා නමුත් ඒවයි විශාල ධාරාවක් තියෙනවා ඒක නිසා ඊටාම භයානකයි ඒක නිසා පෙනුනත් ඒව ළඟට ගිහින් බලන්න ඒක භයානකයි ඇත්තටම නමුත් ඒවයි කැඩිච්ච ටීවී එකක් එහෙම බැලුවොත් එහෙම ඒකේ ගොඩක් මේ ස්ථಿತಿ විද්‍යුතේ භාවිතා කරන මේ ධාරිත්‍රක ඉස්සරහට කතා කරන කොටස් භාවිතා වෙනවා අපි පොඩ්ඩක් එතකොට මේකේ මේ ස්ථಿತಿ විද්‍යුතේ සම්බන්ධ සිද්ධි සංසිද්ධි ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒකෙන් දූල පුතාලට මේ ස්ථಿತಿ විද්‍යුතේ කියන එක එදිනෙදා ජීවිතයේදී මොන වගේ අවස්ථාවලදී භාවිතා වෙනවද කියන එක ඉගෙන ගන්න පුළුවන් අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස බැලුවොත් එහෙම අපි මේ පොතේ තියෙන කොටස ගොඩක් වෙලාවට මම මෙතනක මේ පොත කියන එක පොත දූල පුතාලා පොත කියවන එක ඉතාම වැදගත් වෙනවා අපි හැමනිටම කියන දෙයක් ඒක මේ පොත පෙළ පොතට අනුව ඉගෙන ගන්න පෙළ පොත කියවලා මොකද ඉස්සරහට දූල පුතාලට තනියම ඉගෙන ගන්න වෙන්නේ ඉහළට යනකොට ඒක නිසා මේ පොත් කියවලා ඉගෙන ගන්න පුරුදු වෙන්න එකත් මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා ඒක නිසා පෙළ පොතට අනුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා අපි බැලුවොත් එහෙම ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි කියන එක තමයි අපි ඉගෙන ගන්නේ අපි මුලින් බැලුවොත් එහෙම එදිනෙදා ජීවිතයේදී ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සිදුවීම් අප හට අත්විඳීමට සිදුවන අවස්ථා බොහෝමයි. එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳ සලකලා බලමු කියලා දක්වන. එතකොට විවිධ ස්ථානවලදී මේ ස්ථಿತಿ විද්‍යුතය කියන එක අපි දිනදා භාවිතා කරන උපකරණවලදී මේ ස්ථಿತಿ විද්‍යුතය කියන එක භාවිතා වෙනවා. අපි ඒක පැහැදිලි කරන්න ගියොත් එහෙම පැහැදිලි කරන්න බැරි තරම් උපකරණ හැම උපකරණයකම මේ ස්ථಿತಿ විද්‍යුතය ගොඩ බොහෝ වෙලාවට විද්‍යුත් උපකරණයකම භාවිතා වෙනවා. අපි ඒකෙන් කිහිපයක් මේකෙදි පැහැදිලි කරනවා කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. අපි බැලුවොත් එහෙම පළවෙනි එක අකුණු ඇතිවීම. එතකොට දූල පුතාලා මේක ලියා ගන්න එක වැදගත් වෙනවා. මුලින්ම අපි ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි කියලා ෂෝට් නෝට් එකේ ලියා ගන්න. ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි. එතකොට අපි පළවෙනි උදාහරණය විදියට ලියන්නේ අකුණු ඇතිවීම එක කියලා හරි මොකක් හරි වෙන එකකින් හරි දාලා ලියා ගන්න අකුණු ඇතිවීම කියලා. අපි මේ අකුණු ඇතිවීම කියන කොටස බැලුවොත් එහෙම මේ දූල පුතාලා ගොඩක් වෙලාවට මේ විද්‍යුතය කියන එක අපි ඉස්සරහට මේ ඉගෙන ගන්න මේ විද්‍යුතය කිය මේ ඉස්සරහට අපි ඉගෙන ගන්නවා විද්‍යුතය ගැන තව ඉස්සරහට දූල පුතාලට උසස් පෙළ ගියත් විද්‍යුතය කියන එක ඉගෙන ගන්න පුළුවන්. මේ විද්‍යුතය කියන එක අපි යකඩ හරි ඒ වගේ සන්නායක කියලා කියනවා ඒවට ඉස්සරහට අනාගතයේදී. එතකොට ඒව තුලින් ගලාගෙන යන්නේ ගොඩක් බොහෝ වෙලාවට. නමුත් ඒ විද්‍යුතයේ ඒ විභවාන්තරය කියන එකක් අපි කතා කරනවා ඉස්සරහට අපි ඊළඟ පාඩමේදී. එතකොට ඒක ඒ විභවාන්තරයේ ප්‍රමාණය අනුව එතකොට ඒ විභවාන්තරයේ අනුව ඒකට ඒ යොදන විභවාන්තරයේ අනුව එතකොට ඒක වාතේ අපි ඒවට කියනවා ඒ විද්‍යුතේ ගමන් නොකරන මාධ්‍ය ගැන අපි කතා කරනවා. එතකොට පරිවාරක කියලා. එතකොට මේ වාතේ උනත් විද්‍යුතයට ගමන් කරන්න පුළුවන්. ඒක තමයි අපිට
ළඟ ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් එක අවස්ථාවක් තමයි මේ අකුණු ඇතිවීම. අකුණු ඇති වෙන්න හේතුව අකුණු ඇති වෙන හේතුව ගැන අපි පොතේ දක්වලා මේ පොඩ්ඩක් දක්වලා තියෙනවා. ඒ අකුණු ඇති වුණාට ඒ අකුණු කොහොමද මේ වාතය තුලින් ගමන් කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම ඕනම දෙයක් එහෙමයි ඕනම දෙයකට දරා ගන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. දූල පුතාලා මොකක් හරි දෙයකට කොලයක් වුණත් පොඩ්ඩක් ටික ටික ඒ කියන්නේ ඇද්දොත් එහෙම එක්තරා සීමාවකදී ඒ කොලය කියන එක ඉරිලා යනවා. අපි මොකක් හරි නූලක් හරි පොඩි නූලක් අපි ඇද්දොත් එහෙම ඒක පොඩ ඒ අදින බලය කියන එක අපි ඉස්සරහට කතා කරනවා ඒ බලය කියලා. ඒක පොඩ වැඩි කරනකොට එතකොට ඒක ගැලවිලා කැඩිලා යනවා. ඒ වගේ ඕනම දෙයකට විද්‍යාවේදී සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවල ගියාම එතකොට ඒ සීමාව ඉක්මවලා අපි බලයක් යොදනවා. එහෙම නැත්නම් විද්‍යුත් තේදී අපි විද්‍යුත් විභවයක් යොදනවා කියලා කතා කරනවා. ඒ අවස්ථාවේදී ඒක දරා ගන්න බැරුව ඒක ගමන් කරනවා. දූල පුතාලා ආසන්න උදාහරණයක් කිව්වොත් එහෙම වැවක් හරි ඒක සොරවුවක් වුණත් එහෙමයි ඒවට දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට වඩා වැඩි වුණු හැටිය කඩාගෙන ගිහිල්ලා මුළු පැත්තම වතුරෙන් යට වෙනවා. ඒ වගේ දේවල් විද්‍යාවේදී ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා මේ අකුණු ඇතිවීමේදී මේ වාතය තුලින් මේ විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ ඒකයි. ඒවට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා විශාල විද්‍යුත් ශක්තිය කියන්නේ විභවයක් අපි ඉස්සරහට ඒ වෝල්ට් එක කියන්නේ දුල පුතාලා ගොඩක් වෙලාවට අහලා ඇති ලංකාවේ 230යි 240යි වෝල්ට් කියලා. ඒ විභවයක් විශාල විභවයක් යෙදෙන නිසා තමයි මේ අකුණ කියන එක ඇති වෙන්නේ. ඒක නිසා දූල පුතාලා මේ අකුණු ඇති වෙන අවස්ථාවලදී ඊටාම ප්‍රවේශම් වෙන්න අවශ්‍ය වෙනවා. අපි මේ පොතේ තියෙන කොටස අකුණු ඇති වෙනම ගැන තියෙන කොටස අපි බලන්න බැලුවොත් එහෙම ඒ ප්‍රවේශම් වෙන්න අවශ්‍ය වෙන්නේ මොකද විශාල විභවයක් ඒ කියන්නේ ඒ විද්‍යුතය අපේ ශරීරයෙන් හරහා ගමන් කරන්න පුළුවන්. ඒක නිසා අපේ මිනිසෙක් බැලුවොත් එහෙම මිනිස්සෙගේ ශරීරය තුලින් අපි ඉස්සරහට කතා කරනවා ඒ විද්‍යුත් ධාරාව ගැන 20 මිලි ඇම්පියර් කියන්නේ ඊටාම කුඩා ධාරාවක්. මේ ධාරාව ගිය හැටිය මිනිසෙක් ජීවිතය අහිමි වෙනවා. ඒ තරම් ඒ මිනිස්සුගේ ශරීරයේ විද්‍යුත් ධාරාවක් පොඩි ප්‍රමාණයක් තියෙනවා. විද්‍යුතය එතකොට මේ 20 මිලි ඇම්පියර් ගමන් කර හැටිය මිනිස්සේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. චුට්ටක් ඉන්න දූල පුතාලා සමා වෙන දූල පුතාලා අපි පාඩමට ආපහු ගියොත් එහෙම එතකොට මේ වගේ අපි මෙතන කතා කර මේ 20 මිලි ඇම්පියර් කෙනේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේකේ තේරුම ඊටාම කුඩා ප්‍රමාණයක් අපේ ඇඟ හරහා ගියහම අපේ ජීවිත අහිමි වෙනවා. ඒක නිසා දූල පුතාලා මේ විද්‍යුතය කියන එක අකුණු කියන එකත් එහෙමයි, ගෙවල් වල විදුලිය කියන එකත් එහෙමයි. ඊටාම අවදානම් දෙයක් ඇත්තටම. ඒක නිසා විද්‍යුතය කියන එක පොඩි විද්‍යුත් ධාරාවක් ගියත් ජීවිතය අහිමි වෙනවා. ඒක නිසා මේ අකුණු ඇති වෙන අවස්ථාවලදී ඊටාම ප්‍රවේශම් වෙන එක ඊටාම වැදගත්. අපි බැලුවොත් එහෙම මේ අකුණු ඇතිවීම කියන කොටස ගැන අපි පොතේ දක්වලා තියෙන කොටස අපි බැලුවොත් එහෙම
වැසි සහිත පොතේ තියෙන කොටස මම ඉස්සෙල්ලා කියවලා ඒක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. වැසි සහිතව හෝ රහිතව අකුණු ඇති වෙන අවස්ථා ඔබ දැක ඇත කියලා දක්වලා තියෙනවා. දුල පුතාලා ඒ ආලෝකය ඇති වෙන අවස්ථා දැකලා තියෙනවා. ඊළඟට ශබ්දය ඇහෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ ආලෝකය ඇති වෙලා ශබ්දය ඇහෙන්න ගතවන කාලය කියන එක. ඒ කියන්නේ ආලෝකය ඇති වෙලා ශබ්ද ඉක්මනට ඇහෙනවා නම් ඊටාම භයානකයි ළඟ. ඒ කියන්නේ තමන්ගේ ගෙවල් තමන් ඉන්න තැන ළඟම තමයි අකුණ ඇති වෙන්නේ කියන එක හොඳට මතක තියාගන්න. ඒ ආලෝකය වැටිලා ශබ්දය ඇහෙන්න ගතවන කාලේ වැඩි වෙන්න ඒ කියන්නේ තමන් ඉන්න තැන ඉඳන් ගොඩක් ඈත තමයි අකුණ ඇති වෙන්නේ. ඒක නිසා මම කලින් කිව්වා වගේ ඒ එළිය වැටිලා ඒකම ශබ්දය ඇහෙනවා නම් ඉක්මනට පරිස්සම් වෙන්න. ඇත්තටම ඒ තමන් ගස් ළඟ එහෙම හිටියොත් එහෙම ගහ හරහා අනිවාර්යයෙන්ම අකුණ එන්න පුළුවන් තමන්ගේ ශරීරයට. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී පරිස්සම් වෙන එක ඉතාම වැදගත් වෙනවා. ගහෙන් ඈත් වෙන්න. ගහෙන් ගොඩක් ඈත් වුණත් එතකොට ශරීරයට පනින්න පුළුවන් අකුණ කියන එක. ඇත්තටම ඒක ගහ ළඟ හිටියොත් එහෙම ගහ අනිවාර්යයෙන්ම ගහ ශරීරය හරහා ගමන් කරනවා. ඒ වගේ අපි අකුණු වලින් අනතුරු වලින් බේරෙන ක්‍රම තියෙනවා. අපි ඉස්සරහට පොඩ්ඩක් මේක ඉවරුනහම පොඩ්ඩක් ඒක කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි පොතේ තියෙන කොටසට ආපහු ආවොත් එහෙම වැසි සහිතව හෝ රහිතව අකුණු ඇතිවන අවස්ථා ඔබ දැක ඇත. අකුණු මගින් ඇති ඇතැම් විට දීපල හානි මෙන්ම ජීවිත හානිද සිදුවන අවස්ථා අසන්නට ලැබෙන. අකුණු ඇතිවීම සිදුවන්නේ වලාකුළු මත ඇතිවන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හේතුවෙන්. එතකොට අකුණු ඇති වෙන්නේ එතකොට වලාකුළු මත ඇතිවන එතකොට ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ නිසා. වලාකුළු වල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හට ගැනීම පිළිබඳව විද්‍යාඥයින් විසින් ස්ථීර නිගමනයකට එළඹිලා නැහැ. එතකොට මේක මේ දක්වලා තියෙන කොටස අපි බැලුවොත් එහෙම එතකොට මේ අකුණු කියන එක අපිට ජීවිත හානි, දේපල හානි වගේ විවිධ දේවල් ඇති කරනවා කියන එක. මේ අකුණු ඇති වෙන්න හේතුව එතකොට වලාකුළු වල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. වලාකුළු වල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හටගන්න එක ගැන මේකේ ස්ථීර නිගමනයකට එළඹිලා නැහැ කියලා දක්වලා තියෙනවා. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස වලාකුලේ ඇති අයිස් අංශු සහ ජල අංශු කියන එක සමග ඇතිලීමේදී ඒව මත ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හට ගන්න බව දක්වලා තියෙනවා. මේ කොටස තරම් දුල පුතාලා මතක තියාගන්න අවශ්‍ය නැහැ ඇත්තටම. එතකොට උදාහරණ අපි ලියාගත්තු කොටස මතක තියාගත්තාම ඇති. මෙසේ වලාකුළු මත ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ රැස්වීම නිසා ආරෝපිත වලාකුළු ඇති වෙනවා කියලා දක්වනවා. මේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වලාකුළක ඇතුළත් වලාකුළු දෙකක් අතර හෝ වලාකුළක් හා පෘථිවිය අතර විද්‍යුත් ආරෝපණ පළිගුවක් ලෙස පැනීම අකුණු ඇතිවීම ලෙස දක්වලා තියෙනවා. මේකෙදී මේ අකුණු ඇතිවීම කියන එක මං හිතන්නේ ඒක විභාගිකදී එහෙම අහන එක නැහැ ඇත්තටම. අපි මේකෙදී ඒ වුණාට මේක අකුණු ඇතිවීම කියන එක ලියාගෙන අකුණු ඇතිවීම කියලා ලියාගෙන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වලාකුළක ඇතුළත වලාකුළු දෙකක් අතර හෝ වලාකුළක් හා පෘථිවිය අතර චුට්ටක් ඉන්න මේක චුට්ටක් ඉන්න දුල පුතාලා අකුණු ඇතිවීම කියලා ලියාගෙන 32ක් හරි ඊතලයක් හරි කමන්නේ දාලා මේක අවශ්‍ය නැහැ. වලාකුළක ඇතුළත වලාකුළු දෙකක් අතර හෝ වලාකුළක් හා පෘථිවිය අතර විද්‍යුත් ආරෝපණ පළිගුවක් ලෙස පැනීම කියලා ලියාගන්න. එතකොට අකුණු ඇතිවීම කියලා ලියාගෙන එතකොට වලාකුළක ඇතුළත වලාකුළු දෙකක් අතර හෝ
වලාකුළක් හා පෘථිවිය අතර විද්‍යුත් ආරෝපණ පණිගුවක් ලෙස පැනීම තමයි අපි අකුණු ඇතිවීම කියලා කියන්නේ. මේක දූල පුතාලා මෙහෙම ලියා ගන්න ගම පොඩ්ඩක් ඒකත් ඉතිරි ටිකත් මම කොටසක් කියන්නම්. එතකොට අකුණු කියන එක වාහනයක් ඇතුළත ඉන්නකොට කවදාකවත් අකුණක් වදින්නේ නැහැ. ඇත්තටම වාහනේ පිටත හරහා ඒක පොළවට ගමන් කරනවා. ඒක නිසා වාහනයක් ඇතුළත කියන එක අකුණක් ඇති වෙනකොට කිසිම අවදානමක් නැහැ ඇත්තටම. වාහනයක් ඇතුළත කිසිම අවදානමක් නැහැ අකුණක් ඇති වෙන අවස්ථාවකදී. ගස් ළඟ තමයි ගොඩක් භයානක වෙන්නේ. ගහක් හරහා පොළවට ගමන් කරන්නේ අනිවාර්යයෙන්ම ගහක් ළඟ හිටියොත් එහෙම ඇඟට පනිනවා අකුණ. ඇඟ හරහා ගමන් කළා ජීවිතය අහිමි වෙනවා. ඒ වගේම ගස් එහෙම නැති අවස්ථාවලදී එතකොට ගස් එහෙම නැති අවස්ථාවකදී එතකොට කෙලින්ම අකුණ ඇඟට වදින්න පුළුවන්. එතකොට ඒකත් අවදානම ඇත්තටම. ඒක නිසා ගහක් යටට ගියාම අකුණෙන් බේරෙන්න පුළුවන් කියලා ගහක් යටට යන එක ඊටාම අවදානම ඇත්තටම. ගහක් ඉඳන් යම්තා දුරට ඈත් වෙලා හිටියොත් එහෙම ඇත්තටම ඒක අකුණ කියන එක අපේ ශරීරයට වදින්නේ නැහැ ඇත්තටම. ඒක දුර ප්‍රමාණයක් තියෙනවා. ගහට ලං වුණු හැටි අනිවාර්යයෙන්ම අකුණ ශරීරය හරහා තමයි ගමන් කරන්නේ. මේක ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මොනවා හරි අහන්න දේවල් තියෙනවා නම් දුල පුතාට අහන්න පුළුවන්. මොනවා හරි අහන්න දේවල් දැනගන්න දේවල් තියෙනවා නම් අහන්න පුළුවන්. දුල පුතාලා මේක ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියාගෙන ඉවර දුල පුතාලා chat එකේ දාන්න. ලියන දුල පුතාලා ඉන්නවා නම් chat එකේ දාන්න. නැත්නම් chat එකේ දාන්න දුල පුතාලා ලියනවා නම්. නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අමතර දැනුම කියන කොටස බැලුවොත් එහෙම අමතර දැනුමට කියන කොටස බැලුවොත් එහෙම අකුණු ඇතිවන ආකාරය පිළිබඳව මේ කොටස. එතකොට අකුණු ඇතිවන ආකාරය පිළිබඳව ප්‍රථම වරට පරීක්ෂණ සිදු කරන ලද්දේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා කියලා දක්වලා තියෙනවා. ඔහු විසින් අකුණු සහිත අවස්ථාවකදී වලාකුළු දක්වා යවන ලද සරුංගලයක් ආධාරයෙන් එහි ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ පොළොවේ වෙත ගෙන එන ලදී කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව ඇත්තටම මෙතන මේ වගේ අවස්ථාවල් ඇත්තටම අපි මේ දැනුම මේ විෂය ගැන දැනුමක් නැති පුජ්‍යලයක් මේ වගේ දෙයක් කරොත් එහෙම ඊටාම අවදානම් ඇත්තටම ඒ ජීවිතේ උනත් අහිමි වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී මොකද අකුණ කියන එක මේ සරුංගලේ නූල හරහා මේ මෙතන විද්‍යුත් ආරෝපණ ගෙන්න ගත්ත කියලා කියනවා. නමුත් සරුංගලේ නූල හරහා අකුණ එන්න පුළුවන්. ඒක නිසා නොදන්න කෙනෙක් මේ වගේ දෙයක් මේ වගේ පරීක්ෂණයක් කරන එක ඉතාම අවදානම්. මේ පුජ්‍යලයාගේ මේ පුජ්‍යලයා මේ විෂය පිළිබඳව හොඳින් දන්න පුජ්‍යලයෙක් නිසා ඒක ඒ පුජ්‍යලයා කොහොමද තමන් ජීවිතය ආරක්ෂා කරගන්නේ කියන එක දන්නව ඇත්තටම. ඒක නිසා තමයි මේ වගේ පරීක්ෂණ සිද්ධ කරන්නේ. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම ඊළඟ එක ලියා ගන්න දෙවෙනි එක කියලා දාලා අපි මේ කතා කරන්නේ 30 වෙනි පිටුවේ මුල් කොටස රෙදි මැදීමේදී ටික් හඬ ඇතිවීම කියලා දක්වලා තියෙනවා. රෙදි මැදීමේදී ටික් හඬ ඇතිවීම කියලා මෙතන දක්වලා තියෙනවා. ඒක ලියා ගන්න දුල පුතාලා. එතකොට රෙදි මැදීමේදී ටික් හඬ ඇතිවීම. අපි බැලුවොත් එහෙම එතකොට මේක සිල්ක් වැනි රෙදි වර්ග මැදීමේදී ඇතැම් විට ටික් ශබ්දයක් ඔබ සමග ඔබගේ අතේ රෝම ඒ වෙත ඇදීම ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. එවිට මීට හේතුව
රෙදි මැදීමේදී ස්ත්‍රික්කය රෙදි සමග ස්පර්ශ වීම නිසා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණය ඇතිවීම කියලා දක්වලා තියෙනවා. මේ කොටස පොඩ්ඩක් මේකට අදාළව පොඩ්ඩක් විස්තර කරොත් එහෙම ගොඩක් වෙලාවට දූල පුතාලට ලංකාවේ ඉන්නකොට දූල පුතාලට ස්ථಿತಿ විද්‍යුත් කියන එක ඒ කියන්නේ මේ වගේ දේවල්දී දකින්න පුළුවන්. නමුත් එදිනෙදා ඊටාම ඒ කියන්නේ ළඟින් දකින්න පුළුවන් අවස්ථාව අඩුයි ඇත්තටම. නමුත් සීතල රටක් වුණොත් එහෙම සීතල රටකදී දූල පුතාල ඒ සීතල වාතයේ එතකොට සීතල වෙනකොට වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒ උෂ්ණත්වය අඩු වෙනොත් එක්කම වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය එන්න අඩු වෙලා ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ අපේ ශරීරයේ වුණත් එහෙමයි හැම දෙයකම අපි ගොඩක් වෙලාවට රස්නේ තියෙනකොට රස්නේ වෙලාවේදී රෙදි වේලෙනවා කියලා දූල පුතාල ගොඩක් වෙලාවට හිතන්න පුළුවන්. නමුත් උෂ්ණත්වය ඊටාම අඩු වෙලාවකදී රෙදි පැයකින් දෙකකින් විතර රෙදි ඇත්තටම වේලෙනවා. උෂ්ණත්වය ඊටාම අඩු අවස්ථාවකදී පිටරටවල් වල හිම වැටෙන ඒ වගේ අවස්ථාවලදී රෙදි වේලෙන්න පොඩි වෙලාවක් යන්නේ. මොකද ඒ වාතයේ තියෙන ආර්ද්‍රතාවය කියන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප වාතයේ නැහැ. ඒක නිසා රෙදි තෙතරෙදි වල තියෙන ජල වාෂ්ප ටික ඉක්මනට ඒ වාතයට ගමන් කරනවා. මේ වගේ පරිසරයකදී ඕනම දෙයක තියෙන ජල වාෂ්ප ටික ඒ පරිසරයට ගියනවා. ඒ කියන්නේ ඕනම දෙයක් හොඳින් වේලිලා තියෙන්නේ. එතකොට ඕනම දෙයක් හොඳින් වේලිලා තියෙනකොට ඒවායේ ස්ථಿತಿ විද්‍යුතය ඇති වෙන්න තියෙන හැකියාව ඉතාම වැඩි. මිනිසුන්ගේ ශරීරයේ උනත් එහෙමයි හීතල කාලෙදී මොකක් හරි දොරක් එහෙම ඇල්ලුවොත් එහෙම ඒ ඇඟේ තියෙන ස්ථಿತಿ විද්‍යුතය නිසා අනිවාර්යයෙන්ම අපිට අතට හොඳට දැනෙනවා ස්ථಿತಿ විද්‍යුතය අපේ ඇඟ ශරීරය හරහා ගමන් කරනවා කියලා. ඒ තරම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රිදෙනවා සමහර අවස්ථාවලදී. ඒ තරම් විශාල ඒ විද්‍යුතයක් ඒ කියන්නේ විද්‍යුත් විභවයක් ඇත්තටම තියෙනවා. ඒක නිසා ගොඩක් අවස්ථාවලදී ලංකාවේදී දූල පුතාලට එහෙම දකින්න බෑ. පිට රටවල් වලදී එහෙම විද්‍යුත් උපකරණ උනත් කැඩෙන්න පුළුවන් මේ ස්ථಿತಿ විද්‍යුතය නිසා. මේකෙදි මේ රෙදි මැදීමේදී ටික හඬක් ඇතිවීම කියලා දක්වලා තියෙනෙත් ඒකයි ඇත්තටම. ඒකේ උෂ්ණත්වය නිසා ඒකේ තියෙන ඒ ජලය කියන එක නැති වෙනවා මේ අවස්ථාවේදී රත් කරපු නිසා. රත් කළා ස්ථිරිකේ මදිනකොට ඒකේ ජලය නැති වෙලා ඒක වියලි පරිසරය ඒ කියන්නේ වියලි තත්ත්වයටපත් වුනහම එතකොට ස්ථಿತಿ විද්‍යුතය ඇති වෙන්න පුළුවන් හැකියාව ඊටාම වැඩි වෙනවා. ඒකේ අවස්ථාවක් විදියට තමයි මේ දක්වලා තියෙන්නේ රෙදි මැදීමේදී ටික හඬක් ඇතිවීම කියලා. අපි ඊළඟ උදාහරණයේ විදියට මේ කොටස විතරක් මතක තියාගත්තාම ඇති දූල පුතාලට එතකොට මේක පැහැදිලි කිරීම කරන්න කියලා ගොඩක් වෙලාවට දක්වන්නේ කන්නේ ඇත්තටම. අපි තුන්වෙනි උදාහරණයේ විදියට බැලුවොත් එහෙම රූපවාහිනී තිරය අසලට අත ලං කළ විට රෝම ඒ වෙත ආකර්ෂණය වීම. මේක අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන්නේ රූපවාහිනී තිරය අසලට මේකත් ලියා ගන්න දූල පුතාලා එතකොට රූපවාහිනී තිරය අසලට අත ලං කළ විට රෝම ඒ වෙත ආකර්ෂණය වීම කියලා දක්වලා තියෙනවා. මේක දූල පුතාලට අද දැනට ගොඩක් වෙලාවට සමහර දූල පුතාලා LCD කියලා එහෙම නැත්නම් වෙන ඒ ස්ක්‍රීන් එක පොඩි ටීවී භාවිතා කරන දූල පුතාලත් ඇති. ඒ වයිදී ගොඩක් වෙලාවට සමහරලාට දකින්න නොලැබෙන දෙයක් ඇත්තටම මේ රූපවාහිනී තිරය අසලට අත ලං කළ විට රෝම ඒ වෙත ආකර්ෂණය වීම කියලා දක්වලා තියෙන. ඉස්සර තියුණා ලොකු ටීවී. ඒ වයි නම් අනිවාර්යයෙන්ම එක සිදු වෙනවා. ඉස්සර ඒකෙන් ඒ ඉලෙක්ට්‍රොනික ධාරාව ඉලෙක්ට්‍රොනික ඒක කියන්නේ තුවක්කුවක් ඒ කියන්නේ තුවක්කුවකින් ඉලෙක්ට්‍රෝන විදීමක් කරනවා ඒ තිරයට. ඒක නිසා තමයි අපිට ඒ ඉස්සර ටීවී වල අපිට ඒක ටීවී එකේ යම් දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඒක එක දිගටම ඒක වම් අත එහෙම එක පැත්තකට ඊළඟට උඩින් නම් පල්ලෙහාට විදගෙන යනකොට අපිට ඒ තිරය ආලෝකමත් වෙන එක අනුව ඒක අපිට කතාවක් හරි ඕන දෙයක් බලන්න පුළුවන්. ඒක නිසා මේකේ අපිට මේ ඉලෙක්ට්‍රොනික කදම්බ ඒ විඳින්න විශාල විභවයක් ඇත්තටම හදනවා. ඒක නිසා දූල පුතාලට මම කලින් කිව්වේ ටීවී එක ළඟට ඇත්තටම ගියාම ඇත්තටම ඉතාම භයානකයි ඇත්තටම විශාල විද්‍යුත් ශක්තියක් ඒකේ වටෙත් තියෙනවා. ඒක දූල පුතාලා ඒවා ගැන ඒ කියන්නේ විද්‍යුතය තියෙන අවස්ථාවකදී ටීවී එක ළඟට යන එක තරම් හොඳ නැහැ ඇත්තටම පරණ ටීවී. දැන් තියෙන ටීවී වල එහෙම දෙයක් වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට ඒ වගේ අවස්ථාවකදී ඒ රූපවාහිනිය එතකොට තිරය කියන එකේ එතකොට මේ ඉලෙක්ට්‍රොනික මේ කදම්බ මේ එන නිසා එතකොට ඒ වගේම එතන ඒ තියෙන පරිසරයේ ඒක අනුව එතකොට ඒකේ ස්ථಿತಿ විද්‍යුතය කියන එක හට ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ අපි අතක් එහෙම ලං කරාම එතකොට මේ රෝම එහෙම එකට ඇදෙනවා කියලා දක්වලා තියෙන්නේ ඒක. අපි මේ 3 වෙනි කොටස වෙනකන් කතා කරා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඉහත සිදුවීම් වලට අමතරව එතකොට මේකේ 4 වෙනි එක විදිහට අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ඡායා පිටපත් යන්ත්‍ර, ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර වැනි ඉලෙක්ට්‍රොනික පරිපත ආදිය තුල භාවිතය. තුල භාවිතය කියලා ලියා ගනිමු. අපි මේක ලියා ගන්න අවශ්‍ය නැහැ මේ කොටස. මං ඉරි දෙකකින් කපන්නම්. භාවිතය. 4 වෙනි එක අපි ලියාගත්තේ එතකොට ඡායා පිටපත් කියන එක දූල පුතාලා එක මතක තියාගන්න අමාරු නම් ඒකත් කපලා දාන්න. මේ මතක තියාගන්න පුළුවන් නම් ලියාගත්තට කමන්නේ. ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර වැනි ඉලෙක්ට්‍රොනික පරිපත ආදිය තුල භාවිතය කියලා ලියාගන්න. එතකොට අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට විශේෂයෙන්ම ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර ඒවයි අපි channel දූල පුතාලා රූපවාහිනී මේ ජාතික රූපවාහිනිය ITN හරි එහෙම channel සිලෙක්ට් කරන ගොඩක් වෙලාවට ඒ channel තෝරන එක භාවිතා කරන්නේ මේ ඉස්සරහට අපි කතා කරන දාරිද්‍රක මේ ස්ථಿತಿ විද්‍යුතේ භාවිතය. ඒ ස්ථಿತಿ විද්‍යුතේ භාවිතා කළා තමයි අපි channel රූපවාහිනී channel එහෙම නැත්නම් රේඩියෝ එකේ channel තෝරන්නේ මේ ස්ථಿತಿ විද්‍යුතය මේ කොටසේ අපි මේ කතා කරන මේ ඊළඟට කතා කරන මේ දාරිද්‍රක කියන කොටස භාවිතා කළා. ඒක නිසා මේ විද්‍යුත් උපකරණවල මේ ස්ථಿತಿ විද්‍යුතය කියන එක ඉතාම වැදගත් කොටසක්. දූල පුතාලා මේක ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. 4 වෙනි එක විදියට අපි කතා කරේ ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර වැනි ඉලෙක්ට්‍රොනික පරිපත ආදිය තුල භාවිතය. අපි එක බැලුවොත් එහෙම අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේක ලියාගෙන ඉවර නම් දූල පුතාලා ලියා ගන්න දූල පුතාලා ඉන්නව නම් කියන්න. තාම ලියා ගන්න දූල පුතාලා ඉන්නව නම් කියන්න. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසට යන්න. අපි ඊළඟ කොටසට ගියොත් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දාරිද්‍රක කියන කොටස ගැන. දාරිද්‍රක කියන කොටස ගැන තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දාරිද්‍රක කියන එක ඊටාම වැදගත් කොටසක්. ඇත්තටම අපි එදිනෙදා භාවිතා කරන ඒ කලින් අවස්ථාවේදී කතා කරපු විද්‍යුත් උපකරණ
ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඒවායේ අනිවාර්යයෙන්ම තියෙන කොටසක් තමයි මේ දාරිද්‍රක කියන කොටස. මම කලින් කතා කරා රූපවාහිනියක් වෙන්න පුළුවන්, ඒ වගේම ගුවන් විදුලියක් වෙන්න පුළුවන්, වෙනත් ඒ channel අපි තෝරන ඒවායේ තියෙන්නේ මේ දාරිද්‍රක වලින් තමයි අපි ඒකේ channel select කරන්නේ. මේ අපි මේ කතා කරන දාරිද්‍රක කියන මේ උපකරණය මේ කොටස භාවිතා කරලා තමයි අපි channel කියන ඒවායේ select කරන්නේ. අපි පොඩ්ඩක් මේක මේ පරීක්ෂණය මේ ක්‍රියාකාරකම දෙකේ පහ කියන එක දක්වලා තියෙන කොටස අපි පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ කොටස පොඩ්ඩක් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලා මේකේ පොතේ තියෙන කොටස බැලුවොත් එහෙම මේ පරීක්ෂණයට අවශ්‍ය වෙන ද්‍රව්‍ය අපි බැලුවොත් එහෙම 15 සෙන්ටිමීටර වැඩි කිරීම 15 සෙන්ටිමීටර ප්‍රමාණයෙන් හෝ ඒ ආසන්න ප්‍රමාණයක තුනී ඇල්මිනියම් තහඩු දෙකක් කියලා දක්වලා තියෙනවා. එතකොට ඇල්මිනියම් තහඩු දෙකක් ඒකට අවශ්‍ය කියලා දක්වනවා. වයර් කැබලි දෙකක් අවශ්‍යයි කියලා දක්වනවා. ගැල්වනෝමීටරයක්, පොලිතින් කොලයක්, වියලි කෝෂ දෙකක්, සෙලෝ ටේප් හෝ රබර් පටි කියලා දක්වලා තියෙනවා. අපි මේක බැලුවොත් එහෙම එතකොට මේකෙදී මේ අවශ්‍ය දේවල් ආපහු බැලුවොත් එහෙම මේකෙදි මේ 15 සෙන්ටිමීටර වැඩි කිරීම 15 සෙන්ටිමීටර ප්‍රමාණයක තුනි ඇල්මිනියම් තහඩු දෙකක් කියලා දක්වලා තියෙනවා. මෙතන මේ දක්වලා තියෙන ඊළඟට වයර් කැබලි දෙකක්. එතකොට මේ ඇල්මිනියම් තහඩු මෙහෙම වයර් වලින් අපි සම්බන්ධ කරන්න වෙනවා ඉස්සරහට මේ කතා කරන මේ බැටරි කෑලි වලට. ඊළඟට ගැල්වනෝමීටරයක්. ගැල්වනෝමීටරයක් කියලා කියන්නේ අපි ඉස්සරහට කතා කරනවා දූල පුතාලාත් එක්ක. අපි දූල පුතාලා 6 ශ්‍රේණියේදී ගොඩක් වෙලාවට ඉගෙනගෙන තියෙන්න ඕන. මේ ගැල්වනෝමීටරයක් කියලා කියන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවද නැද්ද කියලා බලන්න අපි භාවිතා කරන උපකරණය. දූල පුතාලා ඒ ඇමීටරේ කියලා අහලා ඇත් සමහරලාට. ඇමීටරේ කියන එකයි ගැල්වනෝමීටරේ කියන එකයි භාවිත දෙකක් තියෙන්නේ. ගැල්වනෝමීටරයක් කියන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන්. නමුත් ඒකේ කොච්චර විද්‍යුත් ධාරාවක් ගමන් කරනවද කියලා හොයන්න බෑ ඇත්තටම. නමුත් ඇමීටරයක් කියන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනව නම් ඒකේ කොච්චර විද්‍යුත් ධාරාවක් ගමන් කරනවද කියන එක හොයන්න පුළුවන්. ඒක නිසා එතකොට මේ ගැල්වනෝමීටරය කියන එක අපි භාවිතා කරන්නේ ගැල්වනෝමීටරය කියන්නේ විද්‍යුත් ධාරාවක් යනවද නැද්ද කියන එක. කියන්නේ කොච්චරද කියලා නෙවෙයි යනවද නැද්ද කියන එක හොයන්න භාවිතා කරන උපකරණයක්. ඒකේ ඇමීටරය කියන එකයි ගැල්වනෝමීටරය කියන එකයි වෙනස තියෙන්නේ. ගැල්වනෝමීටරය කියන්නේ ඊටාම සංවේදී. පොඩි ධාරාවක් උනත් ගමන් කරොත් ගැල්වනෝමීටරෙන් අපිට පුළුවන් හොයාගන්න විද්‍යුත් ධාරාවක් ගමන් කරනවාද කියලා. නමුත් ඇමීටරයකින් අපි දූල පුතාලා එක ඉගෙනගෙන තියෙනවා 6 ශ්‍රේණියේදී. ඒකයි මම මෙහෙම කියන්නේ. ඇමීටරය කියන එකෙන් විද්‍යුත් ධාරාවක් එතකොට ඒකේ ගමන් කරනවාද කියලා එහෙම සංවේදීව හොයන්න බෑ ඇත්තට. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟට දක්වලා තියෙන කොටස බැලුවොත් එහෙම පොලිතින් කොලයක් අවශ්‍යයි කියනවා. වියලි කෝෂ දෙකක් එතකොට සෙලෝ ටේප් හෝ රබර් පටි කියලා දක්වලා තියෙනවා. අපි මේක බැලුවොත් එහෙම ක්‍රමය කියන එක ඇල්මිනියම් තහඩු දෙකකට වයර් කැබලි දෙක සවි කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට ඇල්මිනියම් තහඩු දෙක තියෙනවා. ඒකට වයර් කෑලි දෙක මෙතන පාසල හරිය බෞද්ධයකින් එතකොට සම්බන්ධ කරන්න කියලා දක්වලා තියෙනවා. තහඩු දෙක අතරට පොලිතින් කොලය තබා තහඩු එකිනෙක ස්පර්ශ නොවනසේ රබර් පටි හෝ සෙලෝ ටේප් මගින් රඳවන්න කියලා දක්වනවා. ඊට පස්සේ මේ තහඩු දෙක සම්බන්ධ කරා මේ වයර් දෙක. ඊට පස්සේ මේ තහඩු අතරට පොලිතින් කෑල්ල එහෙම නැත් මේ අවස්ථාවේදී මේකෙදි භාවිතා කරන්නේ පොලිතින් කෑල්ල. ඒක තියලා මේකේ මේ අතර මෙහෙම සෙලෝ ටේප් වලින් හරි එතකොට රබර් පටි වලින් මේවා එකිනෙක මෙහෙම රඳවන්න කියලා තියෙන. ඒ ආකාරයට පවත්ව ගන්න. ඊට පස්සේ බැලුවොත් එහෙම
තහඩු හා සම්බන්ධ වයර් දෙක වියලි කෝෂ වලට සම්බන්ධ කර සුළු වේලාවක් තබන්න. එතකොට මේ අවස්ථාවේදී මේ සංකේතයෙන් දක්වලා තියෙන්නේ මේ අපි මේ කතා කරපු මේ දාරිද්ර්‍යකය. මේ අවස්ථාවේදී මේ කතා කරපු මේ සල්ල දාරිද්ර්‍යකය කියන එක තමයි මෙතන මේ සංකේතයෙන් දක්වලා තියෙන්නේ. මේකට මේ වියලි කෝෂ දෙක මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙහෙම වියලි කෝෂ සම්බන්ධ කරාම අපි කිව්වොත් එහෙම අපි හිතුවොත් එහෙම ජලයේ ගලා යන ඒ ටැප් එක ලයින් එකක් කියලා. එහෙම මේකෙදි මේ වතුර මේකට මේ පුරවන අවස්ථාව තමයි මේ තියෙන්නේ. අපි කිව්වා දාරිද්ර්‍යකයක් කියලා කියන්නේ පොකුණක් වගේ එහෙම නැත්නම් ටැංකියක් වගේ අවස්ථාවක් කියලා. මේ අවස්ථාවේදී මේ සරල කෝෂ මෙතන මේ බැටරි කැලි දෙක සම්බන්ධ කරලා මොකද්ද කරන්නේ? ඒක නිසා එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදී මේ බැටරි කෑලි දෙක එතකොට මේ දාරිද්‍රකයකට සම්බන්ධ කරලා බැටරි කෑලි දෙක දාරිද්‍රකයකට සම්බන්ධ කරලා එතකොට ඒකට අපි ටැප් එකක් ටැංකියකට වතුර පුරවන අවස්ථාවට වගේ එතකොට මේ දාරිද්‍රකයට මේ ආරෝපණ තැන්පත් කිරීමක් මෙතන මේ කරන්නේ. අපි ටැංකියකට ඒ මේ වතුරේ ලයින් එක සම්බන්ධ කරලා ටැංකිය උඩට ටැංකියට වතුර පුරවනවා වගේ මේ බැටරි කෑලි දෙක මේ දාරිද්‍රකයට සම්බන්ධ කරලා මේ ආකාරයට මෙහෙම ආරෝපණ කියන එක මේකට පිරවීමක් කරන්නේ. එතකොට ආරෝපණ මේකේ තැන්පත් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මේක ටික වෙලාවක් තියුවාම මේක තුල එතකොට ආරෝපණ තැන්පත් වෙනවා. එතකොට කෝෂ දෙක ඉවත් කර මේ කෝෂ දෙක ඉවත් කළා තහඩු දෙක හා සම්බන්ධ කළ වයර් වලට ගැල්වනෝමීටරය සම්බන්ධ කර ෂණිකව නිරීක්ෂණය කරන්න කියලා දක්වනවා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේක මේ බැටරි කෑලි දෙක අයින් කළා මේකට ගැල්වනෝමීටරය කියන එක සම්බන්ධ කරලා මොකද්ද වෙන්නේ කියන එක බලනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙහෙම ගැල්වනෝමීටරේ කට්ට තියෙනවා. මෙතන තියෙන මේ මැද තියෙන කට්ට ගොඩක් වෙලාට බිඳුව තියෙන මෙහෙම. එතකොට ඒක මෙහෙම ගමන් කරන අවස්ථාවක් දූල පුතාලට බලා ගන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේදී මම කලින් කිව්වා වගේ අපි ටැංකියකට වතුර පුරවලා තියෙන්නේ. එතකොට ඒ වතුර පුරවලා ඒක ටැංකියේ එතකොට ඒ පල්ලෙහා තියෙන ටැප් එක ඇරියාම එතකොට ටැංකියේ තියෙන වතුර ටික ගලාගෙන යනවා වගේ මේ දාරිද්‍රකයට අපි ආරෝපණ තැන්පත් කළා. ඊට පස්සේ අපි එතනට මොනවා හරි දෙයක් සම්බන්ධ කරාම ඒක තුලින් මේ ආරෝපණ ගමන් කරනවා ධාරාවක් වගේ. එතකොට ඒක අපිට මේ ගැල්වනෝමීටරය කියන එකේ ගැල්වනෝමීටරය කියලා මේක දක්වලා තියෙන මේ උපකරණේ කට්ට ගමන් කරන එකෙන් අපිට පුළුවන් දැනගන්න මේ ආරෝපණ තියුණා මේ දාරිද්‍රකේ ඒක ගමන් කරනවා. ඒක ධාරාවක් විදියට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙතෙන්ට වෙනකන් තේරෙන නැති කොටස් තියෙනවා දූල පුතාලට. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඔබ විසින් ක්‍රියාකාරකම 2/5දී සාධන ලද සරල දාරිද්‍රකයක් කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාවේදී දක්වලා අපි හැදුවේ දාරිද්‍රක කියලා කියන්නේ මොනවා හරි තැම්පත් කරන මේ අවස්ථාවේදී ආරෝපණ තැම්පත් කරන දෙයට තමයි මේ දාරිද්‍රක කියලා කියන්නේ. අපි මේ දාරිද්‍රක කැපැසිටර් කියලා කියනවා. ඒක ගැන මේ කතා කරන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම වියලි කෝෂ වලට සම්බන්ධ කළ විට දාරිද්‍රකය තුල ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා වීම සිදු වෙනවා. ඇටෝම ගැල්වනෝමීටරයට සම්බන්ධ කළ වහාම එහි තිබූ ආරෝපණ ඉවත් වෙලා යනවා. එතකොට ඇටෝම ගැල්වනෝමීටරයට සම්බන්ධ කරාම වහාම එහි තිබූ ආරෝපණ ඉවත් වෙලා යනවා. ස්ථිති විද්‍යුත් ආරෝපණ
ගබඩා කළ හැකි උපාංග ධාරිත්‍රක ලෙස හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට ධාරිත්‍රක කියන එක මෙහෙම ලියාගෙන දූල පුතාලා එතකොට මේක ලියා ගන්න එක වැදගත් වෙනවා. එතකොට ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංගයකි කියලා ලියන්න. මේ අවස්ථාවේදී ධාරිත්‍රකය කියන එක දැනගන්න එක වැදගත් වෙනවා. එතකොට අපි ඒකට කැපැසිටර් කියලාත් කියනවා, කන්ඩෙන්සර් කියලාත් කියනවා. එතකොට කැපැසිටර් එහෙම නැත්නම් කන්ඩෙන්සර් කියලා කියනවා ධාරිත්‍රකය කියන එකට. එතකොට මේක ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ගබඩා කර එහෙම නැත්නම් තැම්පත් කරන්න පුළුවන් උපකරණයක්. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපකරණයක් තමයි එතකොට මේ ධාරිත්‍රක. අපි ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ එතකොට ගබඩා කරන්න පුළුවන් අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම දුවල පුතාලා මේක ලියා ගන්න එක වැදගත් වෙනවා. අපි ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ගබඩා කරන්න පුළුවන් උපාංගයක් තමයි ධාරිත්‍රක කියන්නේ කියන එක. ඊළඟ එකත් ලියා ගන්න මේකත් ලියා ගන්න එක වැදගත් වෙයි ඉස්සරහට. ධාරිත්‍රක තුල ඇති ආරෝපණ ඉවත් වීම විසර්ජනය ලෙස හඳුන්වයි කියලා ලියාගත්තක් කමන්නේ. එහෙම නැත්නම් විසර්ජනය කියලා කියන්නේ ධාරිත්‍රක තුල ඇති ආරෝපණ ඉවත් වීම කියලා ලියාගත්තක් කමන්නේ. මේක කලින් ලියාගෙන 32ක් තියලා ලියාගත්තක් කමන්නේ. නැත්නම් මේ විදිහට ලියාගත්තක් කමන්නේ. ධාරිත්‍රක තුල තියෙන ආරෝපණ ඉවත් වීම විසර්ජනය කියලා අපි කියනවා. මෙතන මේ රූපයේ ධාරිත්‍රකයක් දක්වලා තියෙනවා. මේ එතකොට මේකේ සංකේතය දක්වලා තියෙන ධාරිත්‍රකයක මේ මෙතන දක්වලා තියෙන ධාරිත්‍රකයේ සංකේතය නෙවෙයි මේක ඇත්තටම. මේකෙදී අපි දූල පුතාලා ධාරිත්‍රකයක සංකේතය කියලා මේක ලියා ගන්න. නමුත් හොඳට මතක තියාගන්න මේ දක්වලා තියෙන මේ ධාරිත්‍රකයේ සංකේතය නෙවෙයි මේක. ඒක වරද්ද ගන්න එපා. මේ පොතේ දක්වලා තිබුණාට මෙහෙම මේ දක්වලා තියෙන ධාරිත්‍රකයේ සංකේතය ඇත්තටම මේ ආකාරයට දක්වන්නේ ඇත්තටම ඒකයි මේකයි දෙකක් ඇත්තටම මෙතන මේ රූපේ භාවිතා කරලා තියෙන ධාරිත්‍රකයයි සංකේතයයි කියන එක දෙකක්. ඒක නිසා මේක අපි මේ රූපය වැදගත් වෙන්නේ නැහැ ඇත්තටම ඇඳ ගන්න. මේ ධාරිත්‍රකය කියලා ලියාගෙන මේ සංකේතයත් ඇඳ ගන්න. ධාරිත්‍රකයක සංකේතය කියලා ලියාගෙන මේක ඇඳ ගන්න. එතකොට ධාරිත්‍රකයක සංකේතය. ධාරිත්‍රකයක සංකේතය කියලා ලියලා මේක ඇඳ ගන්න. ධාරිත්‍රකයක සංකේතය කියලා මේක ඇඳ ගන්න. එතකොට අපි තව ටිකක් තව පොඩ්ඩකින් ඉවර වෙනවා මේ වෙලාව. නමුත් අපි චුට්ටක් තව කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම අද ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට වෙන පන්ති හරි මොනවා හරි තියෙනවා නම් කියන්න. නැත්නම් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. තව විනාඩි 5ක් 10ක් විතර. අපි මෙතන ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ලියාගෙන ඉවරයි කියලා හිතනවා. මේ ධාරිත්‍රක කියන ඒවායේ ආරෝපණ තැම්පත් වෙන ඒවා අපි මනින්නේ පැරට් කියන ඒකකේ. එතකොට අපි ඒකත් ලියා ගන්න එක වැදගත් වෙනවා. ධාරිත්‍රකය තුල ගබඩා කළ හැකි ආරෝපණ මනිනුයේ පැරට් වලිනි. වරහන් ඇතුලේ ලියා ගන්න කැපිටල් F කියන එක කැපිටල් F කියන මේක වරහන් ඇතුලේ ලියා ගන්න.
මේ පැරට් කියන ගොඩක් වෙලා දූල පුතාලා මතක තියාගන්න අපි ඕනම ඒකකයක් ගොඩක් වෙලාවට අපි කැපිටල් අකුරු වලින් ලියනවා නම් ඒක පුජ්‍යලයේගේ නම. පුජ්‍යලයේගේ නමක් මුල් අකුර කැපිටල් වලින් දෙවෙනි අකුර සිම්පල් වලින් ගොඩක් වෙලාවට අපි ලියන්නේ පුජ්‍යලයේගේ නමක් ලියන අවස්ථා බොහෝ වෙලාවට තියෙනවා. ඒකකවලදී. සිම්පල් අකුරු වලින් ලියනවා නම් ඒක ගොඩක් ඒක නිකම්ම සංකේතයක් ඇත්තටම කැපිටල් අකුරක් ලියනවා නම් ගොඩක් වෙලාවට පුජ්‍යලයේගේ නම. ඒ පුජ්‍යලයට ගරු කිරීමක් වශයෙන් යොදපු දෙයක් තමයි ඒ ඒකකය. ධාරික්තකයක් තුල ගබඩා කළ හැකි ආරෝපණ මනිනුවේ පැරඩ් වලින් කියලා ලියන්න. එතකොට මේ පැරඩ් එකක් කියලා කියන්නේ ඊටාම විශාල ආරෝපණයක්. මේ පැරඩ් එකක් කියන එක ඊටාම විශාල ආරෝපණයක්. මිනිස්සෙක් ඇල්ලුවොත් අනිවාර්යයෙන්ම ඒ මිනිස්යාගේ ඉතුරු වෙන්නේ අලු වෙනවා. ඇත්තට මේ තරම් විශාල ආරෝපණයක් මේ පැරඩ් එකක් කියලා කියන්නේ. ඒක නිසා මේ පැරඩ් එක කියන එක අපි භාවිතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ අවස්ථාවලදී. ඕනම දෙයකට අපි මේ පැරඩ් එක කියන එක භාවිතා කරන්නේ නැහැ. ඒක වෙනුවට අපි උප ඒකක භාවිතා කරනවා මේ දක්වලා තියෙනවා. මේකත් ලියා ගන්න දූල පුතාලා උප ඒකක කියලා කියන්නේ අපි දූල පුතාලා ග්‍රෑම් මිලිග්‍රෑම් එහෙම කිලෝග්‍රෑම් එහෙම දන්නවා. ඒ ආකාරයට මේ මයික්‍රෝ පැරට් කියන මයික්‍රෝ කියලා කියන්නේ මයික්‍රෝ කියලා කියන්නේ 10/6න් එකක්. ඒ කියන්නේ මිලියනෙන් එකක් තමයි පැරට් එක. එතකොට මේ අවස්ථාව එතකොට මිලියනෙන් එකක් තමයි පැරට් එකකින්. ඒක නිසා මේ පැරට් එකක් කියලා කියන්නේ ඊටාම විශාල ආරෝපණයක්. අපි එදිනෙදා ඒ භාවිතා කරන්නේ නැහැ. ඇත්තටම ඊටාම විශාලයි, ඊටාම භයානකයි. ඇත්තටම වැරදිලාවක් මිනිස්සෙක් ඒක ඇල්ලුවොත් එහෙම කෙලවරවල් දෙක ඉතුරු වෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ අලු වෙලා තමයි ඉතුරු වෙන්නේ. ඒ තරම් විශාල ආරෝපණයක්. මේ පැරඩ් එකක් තියෙන මෙහෙම දාරිද්ර්යකයක දෙපැත්තෙන් ගිහිල්ලා ඇල්ලුවොත් එහෙම අනිවාර්යෙන් මම කලින් කිව්වා වගේ මේ මිනිස්සයා ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තට මේ තරම් විශාල ආරෝපණයක් තමයි මේකේ මේ කියන්නේ. ඒක නිසා මේකේ උප ඒකකයක් විදියට මයික්‍රෝපැරට් කියන එක භාවිතා කරන උප ඒකකයක් ලෙස මයික්‍රෝපැරට් භාවිත කරයි කියලා ලියා ගන්න තුල පුතාලා. මේකේ උප ඒකකයක් මේක විතරක් නෙවෙයි නැනෝපැරට් පිකෝපැරට් කියලා ඉස්සරහට දූල පුතා සාමාන්‍ය පෙළ උසස් පෙළදී ඉගෙන ගන්නේ නැහැ. ඇත්තටම දූල පුතාලා කැම්පස් එක ගියොත් එහෙම තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒක නිසා මේකෙදී පැරට් කියන එක නැනෝ පැරට් තව එහෙම ඉස්සරහට තියෙනවා තව සංකේත. නමුත් දූල පුතාලට උසස් පෙළට ගියාම අනිවාර්යයෙන්ම මේ සංකේත මේ මයික්‍රෝ ඒ වගේම පිකෝ ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් මුල්ම පාඩමදී භෞතික විද්‍යාවේදී. ඒක නිසා මයික්‍රෝ කියන එක තේරුමක් නැති වෙන්න පුළුවන්. දූල පුතාලා මයික්‍රෝවේව් oven කියලා කියන එකේ මයික්‍රෝ කියලා කියන්නේ මයික්‍රෝ කියන එකේ ඒකේ තියෙන ඇත්තට මේකට සම්බන්ධයක් තියෙනවා. නමුත් මයික්‍රෝ කියලා කියනවා ඊටාම කුඩා කියන මයික්‍රෝ කියන එක මේක ග්‍රීක අකුරු මේ වචන ඇත්තටම කුඩා කියන එකට ග්‍රීක ලතින් භාෂාවේ මම හිතන්නේ ලතින් භාෂාවේ වචන තමයි මේ මයික්‍රෝ කියලා කියන්නේ. මක්‍රෝ කියලා තියෙනවා. මක්‍රෝ කියන එකයි මයික්‍රෝ කියන එකයි සම්පූර්ණයෙන් වෙනස්. ඇත්තටම මයික්‍රෝ අපි මෙතන මේ කතා කරපු එක මම ඒ කියපු ඉතා කුඩා කියන එක නෙවෙයි. මේක 10/6 කියන බලය කියන මයික්‍රෝ එක. ඇත්තටම ඒක එකම වචනේ වුණාට තේරුම් දෙකක් තියෙනවා. ඒක දූල පුතා ලොකුට හිතන්න අවශ්‍ය නැහැ. ඇත්තටම අපි ඊළඟ කොටසට ගියොත් එහෙම විවිධ ප්‍රමාණයේ මේක ටික ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා දූල පුතාලා ලියා ගන්නව නම් කියන්න උප ඒකකයක් ලෙස මයික්‍රෝපැරට් භාවිත කරයි කියලා අපි ලියාගත්තේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම විවිධ ප්‍රමාණයේ වඩා කාර්යක්ෂම දාරිද්‍රක වර්ග ඇත. ඒවා බොහෝමයක ආරෝපණය කළ යුතු වෝල්ටීයතාව
ධනහා ඍණ අග්‍රහා එහි ගබඩා කළ හැකි උපරිම ආරෝපණ ප්‍රමාණය ඇතුළු තවත් කරුණු සටහන් කර ඇත කියලා දක්වනවා. විශේෂයෙන්ම මෙතන මේ දක්වලා තියෙන මේ දාරිත්‍රකය ලියලා තියෙනවා මේ කොටස් ඇත්තටම මේකෙදි මේ අග්‍ර කියන එක මේක ඍණාග්‍රය කියලා දක්වලා තියෙන මෙතන මේ අග්‍රය දිග වෙනවා පොඩ්ඩක් මේකට වඩා මේක දිගයි මේක ධනාග්‍රය කියන එක මේකෙදි මේ අග්‍ර වැරදිලාවත් මේකේ අග්‍ර මාරු නොති මේක පුපුරනවා ඇත්තටම විශාල ශබ්දයක් එනවා දූල පුතාලා එහෙම ප්‍රායෝගිකව ඒක දකින්න පුළුවන් නම් ඇත්තටම මේකෙදි විශාල ශබ්දයක් ඒ වගේම සුදු පාට දුමක් එනවා ලොකු ගඳක් එනවා ඇත්තට මේක පිපුරුවොත් එහෙම මේක වැරදිලාවත් ධන ඍණ මාරුනොත් එහෙම මේක පුපුරනවා මේක ඇතුලේ තියෙන සේරම ටික එළියට එනවා මේකේ ඒක නිසා දූල පුතාලට දෙපාරක් කවදාකවත් ඒ වැරද්ද කරන්නේ නැහැ ඇත්තට මේක පාරක් පිපුරුවොත් එහෙම ඒ තරම් බය වෙනවා ඇත්තටම ශබ්දෙත් එක්ක ඒ වගේම කවුරු හරි ඉන්න තැනක ඒක මේ ධන ඍණ කියන එක හොඳට මතක තියාගන්න මේක ධන ඍණ තියේ කියලා කවුරු හරි ඒ කියන්නේ ඉන්න තැනක පිපුරුවොත් හැමෝම බලනවා ඇත්තටම මොකද කවුද මේ වැරද්ද කරේ කියන එක තරමට ඒ තරම් ශබ්දයක් ඇත්තටම ඇති වෙනවා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා අපි තව චුට්ටයි තියෙන්නේ අපි ඒක කතා කරලා තව විනාඩි 4කින් විතර අපි මේක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට තියෙන කොටස බැලුවොත් එහෙම ක්‍රියාකාරකම් පරීක්ෂණයේ 2.6 කියන එක බැලුවොත් එහෙම දාරිත්‍රකයක ආරෝපණ හා විසර්ජන හඳුනා ගැනීම කියලා දක්වලා තියෙනවා මේකෙදි එතකොට මේ අවස්ථාවේදී 1000 මයික්‍රෝෆැරඩ් මේක මයික්‍රෝ කියලා කියන්නේ මේක U අකුර නෙවෙයි මේක මයික්‍රෝ කියන අකුර එතකොට දූල පුතාලා කිලෝ කියලා කියන්නේ මිලි කියලා මිලිමීටර් එහෙම කියලා දක්වන මේ මිලි කියලා කියන්නේ මේකෙදි මිලිමීටර් කියලා දක්වලා තියෙන එතකොට 10 ඍණ 6 කියන එක තමයි මිලි කියන්නේ මීටරෙන් චුට්ටක් ඉන්න සෙන්ටිමීටර කියලා කියන්නේ 10 ඍණ මිලිමීටර කියන්නේ 10 ඍණ නෙවෙයි 10 ඍණ 3 කියන එක මිලි කියලා කියන්නේ මයික්‍රෝ කියලා කියන්නේ මේකෙන් තවත් 1000න් එකක් මිලිමීටරේන 1000න් එකක් තමයි මයික්‍රෝමීටර කියලා කිව්වොත් එහෙම ඒක වෙන්නේ එතකොට 10 ඍණ 6 කියන එක මීටරේ මයික්‍රෝ කියලා කියන්නේ මේ මයික්‍රෝමීටර කියලා කියන්නේ 10 ඍණ 6 කියන එක. ඒ කියන්නේ මිලිමීටරයකින් 1000න් එකක්. මේ අවස්ථාවේදී මයික්‍රෝෆැරඩ් කියලා කියන්නේ එතකොට ෆැරඩ් එකෙනුත් එතකොට 1000න් එකෙන් තවත් 1000න් එකක් කියන එක තමයි මේ කියන්නේ එතකොට 10 ඍණ 6න් 10 6 කියන්නේ මිලියනෙන් එකක් කියන එක තමයි මයික්‍රෝ කියලා කියන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ දාරිත්‍රකයක් 1000 මයික්‍රෝෆැරඩ් දාරිත්‍රකයක් එතකොට වියලි කෝෂ 3ක් කුඩා LED එකක් වයර් කැබලි කියලා දක්වලා තියෙනවා. එතකොට මේකට අවශ්‍ය දේවල්. දාරිත්‍රකයේ දෙකලවර වයර් කැබලි හා සම්බන්ධ කරන්න කියලා දක්වනවා. ඊට පස්සේ වියලි කෝෂ දෙක නිවැරදි ලෙස දාරිත්‍රකයේ අග්‍ර වලට සම්බන්ධ කරන්න කියනවා. තත්පර කිහිපයක් තබන්න. ක්ෂණිකව වියලි කෝෂ ඉවත් කර දාරිත්‍රකයේ අග්‍රයට LED එක සම්බන්ධ කරන් නිරීක්ෂණය කරන්න කියලා දක්වලා තියෙනවා. මෙතෙන්දි මේ කරන්නේ මොකද්ද? අපි කලින් අවස්ථාවේදී කතා කරපු අවස්ථාව වගේ මේ දාරිත්‍රකයට ආරෝපණ තැම්පත් කරනවා. මේ ලොකු දාරිත්‍රකයක් තියෙන මේ දාරිත්‍රකයට ආරෝපණ තැම්පත් කළා. ඒක ආරෝපණ තැම්පත් කරන එක නතර කළා. ඒකට මේ LED එකක් ඒකට සම්බන්ධ කළා. LED එක පත්තු කරන එකක් තමයි මෙතන මේ කරන්නේ. මෙතන මේ දක්වලා තියෙන්නේ ඒක එතකොට මෙතන මේ ආකාරයට මේක මේ ආරෝපණ මේ දාරිත්‍රකය තුල තැම්පත් කරන. එතකොට මේක මෙහෙම ආරෝපණ තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේකට මේ ආරෝපණ තැම්පත් වෙලා තියෙන එක අපි බැටරි කෑල්ල අයින් කළා. මේකට LED එකක් සම්බන්ධ කරාම මේ ධන ඍණ කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එතකොට නැත්තම් මේක පත්තු වෙන්නේ නැහැ ඇත්තටම. මේ ආරෝපණ මෙහෙම සම්බන්ධ කරාම මේක තැම්පත් වෙච්ච ආරෝපණ ටික මෙහෙම ඇවිල්ලා මේක පත්තු වෙනවා.
එතකොට දූල පුතාලට මං කලින් කිව්වා ටැංකියක වතුර තැන්පත් කරලා තියෙන වගේ දෙයක් තමයි මේ ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ කියලා. මේකෙදී වතුර තියෙනකොට, ඒ කියන්නේ මේ බැටරි කෑල්ල තියෙනකොට මේ අවස්ථාවේදී සේරම මේකේ තැන්පත් වෙනවා. එතකොට මේකේ ආරෝපණ තැන්පත් වෙලා ඒක නැති වෙලාවේදී මොකද වෙන්නේ? මේක තැන්පත් වෙච්ච දේ ආපහු මේ පැත්තට ගමන් කරනවා. මේක තැන්පත්තු වෙච්ච දේවල් මෙහෙම ආපස්සට එනවා. ඒකෙන් මෙතන විද්‍යුත් ධාරාවක් ඇති වෙලා මේක අපිට දැල් වෙනවා බලන්න පුළුවන්. නමුත් ඒක ඒ ටැංකියක වතුර වුණත් කාලයක් ඒක ටික ටික අඩු වෙනවා වගේ මේකේ තියෙන ආරෝපණත් අඩු වෙලා ටික වෙලාවකින් මේක නිවිලා යනවා. ඒක තමයි මෙතන මේ පරීක්ෂණයෙන් කරන්නේ. අපි ඊළඟ කොටස බලලා අදට පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. LED දැල්වීමට හේතුව දාරිත්‍රකය තුල ගබඩා තිබූ ආරෝපණ LED හරහා විසර්ජනය වීම කියලා දක්වලා තියෙනවා. නැවතත් නිවැරදි ලෙස වියලි කෝෂ දාරිත්‍රකයට සම්බන්ධ කිරීම මගින් එය ආරෝපණය කරගත හැකි කියලා දක්වනවා. ඊට ආකාරයේ ක්‍රියාකාරවම කිහිප වරක් සිදු කර බලන්න කියලා දක්වනවා. මේ වගේ දේවල් අපි දූල පුතාලා භාවිතා කරන උපකරණවල ගොඩක් වෙලාවට භාවිතා වෙනවා. මොකද අපි දූල පුතාලා භාවිතා කරන ඒ විදුලිය කියන එක අඩු වැඩි වීම සිද්ධ වෙනවා. එතකොට අඩු වැඩි වීම වළක්ව ගන්න වැඩි අවස්ථාවේදී මේක මත තැන්පත් වෙලා අඩු අවස්ථාවේදී ඒක ලබා ගන්න මේ වගේ දාරිත්‍රක කියන ඒවා භාවිතා කරනවා. මෙතන වතුර කියන එක උනත් වැඩි අවස්ථාවෙත් තැන්පත් කරලා නැති අවස්ථාවේදී භාවිතා කරන්න ඉතුරු කරන වගේ දෙයක් තමයි මේවයි මේ සිද්ධ වෙන්නේ. ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. අපි සාරාංශය කියවලා අදට මේ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා මේකෙදි මේ අපි ලියාගත්තු ෂෝට් නෝට් එක සතියට දෙපාරක් විතර පොඩක් වෙලාවට ලිව්වොත් එහෙම මාසයක් විතර යනකොට අනිවාර්යයෙන්ම මේ පාඩම හොඳින් දන්න වෙනවා. ඊට පස්සේ අභ්‍යාස ටිකක් කරාම ඒ පාඩම කියන එක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දූල පුතාලා කරන වැරදි දෙයක් තමයි විභාග වලට පාඩම් කරලා අමතක කරන එක. එහෙම කරන එක අපරාධයක්. ඇත්තටම අපි ඉගෙන ගන්නේ විභාග පාස් කරන්න නෙවෙයි, දැනුම ලබා ගන්න. අපි මේ කොටස බැලුවොත් එහෙම සාරාංශය කතා කරොත් එහෙම ඇතැම් ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය වලින් පිරිමැදීම නිසා ස්ථಿತಿ විද්‍යුතය හටගන්නවා. මම මේක කියවන එකට සීමා කරනවා. දූල පුතාලා පහු පාරක් කියවලා තේරුම් ගන්න බලන්න. එතකොට ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. අපි කතා කරලා තියෙනවා ධන ආරෝපණයි ඍණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණයි කියලා. වස්තු පිරිමැදීමේදී එක් වස්තුවක ඇති ඍණ ආරෝපිත අංශු ඉවත් වී අනෙක් වස්තුවට මාරු වෙනවා කියලා දක්වනවා. සජාතීය ආරෝපණ සහිත වස්තු අතර විකර්ෂණ බලද විජාතීය ආරෝපණ සහිත වස්තු අතර ආකර්ෂණ බලද හට ගන්නවා කියලා තියෙනවා. අපි මේවා ලියාගෙන තියෙන නිසා ෂෝට් නෝට් එකේ පොඩ්ඩක් මේක කියවීමට සීමා කරනවා. අකුණු ගැසීම ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණය නිසා හටගන්න ස්වාභාවික සංසිද්ධියක් කියලා කියනවා. රූපවාහිනී යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර ආදිය තුලද ස්ථಿತಿ විද්‍යුතය භාවිතා වෙනවා කියලා දක්වලා තියෙනවා. විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංගයක් ලෙස දාරිත්‍රකය හඳුන්වන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේ කොටස මේ පාඩම මෙතනින් අවසන් කරනවා. දූල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මේවයි මේ තියෙන මේකේ අභ්‍යාස තියෙනවා. මේවා දූල පුතාලා කළා WhatsApp එකට දාන්න පුළුවන් නම් බලලා දෙන්න පුළුවන්. නමුත් අභ්‍යාස කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම අපි කතා කරපු ඒ සාරාංශය කියන එක හොඳින් පුරුදු වෙන්න. ඒක ලියලා සතියට දෙපාරක් විතර ලියලා ඒක හොඳින් අවබෝධ වෙනවා අනිවාර්යයෙන්ම. එහෙම ලිව්වහම එතකොට ඊට පස්සේ අභ්‍යාසය පොඩ්ඩක් කරත් ඇති. ඇත්තටම ඒකයි වැදගත් වෙන්නේ. ගණන් ගොඩක් හැදුවා කියලා විභාග පාස් වෙන්නේ නැහැ කවදාකවත්. ඒක වැරදි. ඇත්තටම ඒ වගේම විභාගෙට ඉස්සරින්ද පාඩම් කරයි කියලා මුකුත් වැදගත්කමක් නැහැ. ඇත්තටම අපි මං කලින් කිව්වා වගේ විභාග පාස් කරන්න ඉගෙන ගන්නව නම් ඒක ලොකු වැරද්දක්. ඇත්තටම දූල පුතාලට උසස් පෙළට වෙනකන් යන්න පුළුවන්. කවදාවත් උසස් පෙළ පාස් කරගන්න බෑ. ඇත්තටම ඒක හොඳට මතක තියාගන්න. අපි ඉගෙන ගන්න හැමදාම එකම විදියට ඉගෙන ගන්න. එතකොට උසස් පෙළ කියන්නේ ඇත්තටම ලොකු විභාගයක් නෙවෙයි. ඇත්තටම අපි මෙතනින් පාඩම අවසන් කරනවා. මං කලින් කිව්වා වගේ දූල පුතාලා
ෂෝට් නෝට් එක පොඩ්ඩක් අධ්‍යයනය කළා. මේ ඒක හොඳින් අවබෝධ කරගත්තාම මේ ගණන් හදලා WhatsApp එකට දාන්න. දුර පුතාලට සුබ රාත්‍රියක්. මොනවා